නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝ සිසම්බති සම්බාධ පටිපන්නෝස්මින් තස්සමේ සරණං බවාති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනි අද දවසේ මේ හැමදෙනාම බෞද්ධ අග්වන් විදුලියේ වටා එක්කාසුනේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු සිදු කරන්නේ එච්.එම්. විමලාවතී මෙතිතුමිය එච්.එම්. කුමාරි හාමිය ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනාමයි ඒ හැම දෙනාටමත් අපි හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාමේ පින බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ උතුම් මහා මහ නිවන් පිණසම හේතු වාසනා වේවා කියන පැතුමෙන් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පින්තුනි මේ ලෝකේ මහා විසිතුරක් තියෙනවා. ඒ වගේම මේක මහා භද්‍ර කල්පය කියලා හඳුන්වන්නේ. මේ කල්පයේ භද්‍ර කියනවා ලස්සනට. ලස්සනම කල්පය. මේ කල්පයේ ලස්සන උනේ
ගංගා ගිරිසිකර පුලින් තලා මන් මිටියාවත් ඇලදොල ගංගා නිසා නෙවෙයි. ඒ වගේ අමුතු ප්‍රභාස්වර භාවයක් ආවා. ඒ වගේ අමුතු විසිතුරක් එක්කාසුන එක ඇත්තයි. හැබැයි පින්තුනි ඇත්තටම මේ කල්පය ලස්සන වුණේ භද්‍රභාවයට පත් වුණේ විසිතුරු භාවයට පත් වුණේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 5 මේ කල්පයේ අලංකාර වෙච්ච නිසාමයි. එතකොට ඒ ශාක්‍ය ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විටින් විට මේ තොරතුරු කෙනෙක්ගේ සත්‍ය අවබෝධය පිණිස කෙනෙක්ගේ ධර්ම අවබෝධය පිණිස දේශනා කරන්න දුනා. එහෙම ඒ දේශනා පරිශීලනය කරද්දී ඒ ධර්ම දේශනා මෙනෙහි කරලා බලද්දී ඇත්තටම මේ හැම දෙයක්ම හුදකලා සිද්ධ නෙවෙයි. හුදකලා ජාතෙත් නෙවෙයි. අපි එකින් එකට බැඳිච්ච මහා සහයෝගීතාවයක් තිබ්බ බව පෙනෙනවා. මෙනෙහි කරලා බලන්න. අපි ළඟම තියෙන ලෝකේ තමයි ත්‍රිසංගත ලෝකය. ඒ ත්‍රිසංගත ලෝකේ අපට වැඩි පිනින් අඩු වුණාට යම්කිසි කර්ම විපාක එයත් පරිහරණය කරාට ඒ ත්‍රිසංගත ලෝකේ සහ අපේ බැඳීම එයත් අපිත් එක්ක කොච්චර සහයෝගයෙන් ජීවත් වෙනවද? සමහර වෙලාවට ගෙදර ඉන්න බලු එයත්තුන්ගේ නිවසට මොනතරම් ආරක්ෂා සංවිධාන සකස් කරලා ඇද්ද? ගෙදර ඉන්න බලල් පැටියා ඔයත්තුන්ට මොනතරම් ආරක්ෂා සංවිධාන සකස් කරලා තියෙනවද? නපුරු ඡණ්ඩ සර්පයන්ට එන්න දෙන්නේ නැහැ. ගෝනුසු පත්තෑ එවැගේම මාපිලා ආදී මේ සතුන්ට උර්ග කුලවලට අපේ ජීවිත විනාශ කරන සතු කී දෙනෙක් ඒ බලල් ගඳට අපේ භවභෝග විනාශ කරන මීයන් පවා ඉවත්ලා යනවා. ඒ වගේම ගවයෝ ඔයත්තුන්ගේ උදර පෝෂණයට අවශ්‍ය ගොවිතැනට මොන තරම් සහායක් දක්වනවද? අලි ඇතුම් බර ඔසවලා අස්වැයන් අපේ ගමනාගමනයට උදව් කරලා මේ විදිහට මේ ත්‍රිසංගත ලෝකය අපට ගොඩක් උදව් කරා. ඒ වගේම අපිත් ඒ ඇත්තොන්ට උදව් කරා. කන්න දුන්නා. ලෙඩ දුකට බැලුවා. දරුවන්ට වගේ අපිත් ඒ ඇයට සැලකුව තැන් තියෙනවා. බලපු තැන් තියෙන ඒ ඇත්තුන්ගෙන් වැඩ ගත්තා තමයි. හැබැයි අපිත් ඒගොල්ලෝ බැලුවා. ඒ වගේම පින්වතුනි අපට ඉහළ ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ ඉන්නේ දෙවි දේවතාවෝ. ඉතින් මෙන්න මේ පිරිස අපට උදව් කරේ නැද්ද? වැසිපළ ලබලා දීලා කාලගුණ දේශගුණ සමහන් කරලා අපිට ඒත් උදව් කරා. බෙදි බෙදී යනවා. වෘක්ෂ දේවතාවෝ කියලා කොටසක් ඉන්නවා. ඒ වගේම උන්හවලාහක දේවතා, සීතවලාහක දේවතා, වැස්සවලාහක දේවතා, සූර්ය දේවතා, චන්ද්‍ර දේවතා, මේ මහී කාන්තාව නැත්තම් මහ පොළොවට අධිග්‍රහිත දේවතාවියෝ, මහා සමුද්‍රයට මණිමේකලාව අධිග්‍රහිතයි, මහා බෝසතාණන් වහන්සේ. මෙට සාරා සංකේය කල්පලක්ෂයකට ඈත අතීතේ මේ මහා සමුද්‍රයේ ගැලෙද්දී මේ මණිමේකලාව යම්කිසි උත්සවයකට සභාවකට රැස් වෙලා එක්කාසු වෙලා හිටියේ. එතනින් පස්සේ මේ මහා බෝසතාණන් වහන්සේට පිහිට වුණා. මහා සමුද්‍රයේ සෙල්ලතුන් ගිල්වන්නේ නැහැ. ඥානවතුන් ගුණවතුන් මහා සමුද්‍රයට බිලිගන්නේ නැහැ. ඉතින් පින්තුනේ මෙහිම මෙනෙහි කරද්දී අපි ඒත්තුන්ට පින් දුන්නා. අපේ පුණ්‍යානුමෝදනාවෙන් ඒත්තු සතුටටපත් වෙලා අපේ ධර්මකාමී භාවයෙන් සතුටටපත් වෙලා කෙනෙක්ට වරද්දක් කරන්න අවශ්‍ය නැහැ. හොඳයි හිතන්න. සමාජ විරෝධී විදියට අපට හානියක් ඇති වුණාට රාගේ ගිනි දැල් වලට අසු වෙලා රාගයෙන් පිච්චි කෙනෙක් වාසය කරනවා නම් රාගේ පිනිසම උත්සාහවන්ත වෙනවා නම් ඒ කෙනා දකිද්දී අපට මහා අප්‍රසන්න භාවයක් ඇති වෙනවා. විසි කරන ඉදුල් ටිකක්වත් දෙන්න හිතෙන්නේ නැහැ. ජිගුච්ඡා සාගත පිළිකුල් සාගත ස්වභාවයක් ඇති වෙනවනේ. ඔයතුන් ගම් පළාත්වල ඇති සමහර විට කූර වැඩ කරන සත්ත්ව හිංසා වේදන මාළු අල්ලන ඒ පිරිස්. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය
සකස් කරන ඒවා විකුණන පිරිස්. වගේම රාගයට බර වෙච්ච, ද්වේෂයෙන් දූෂිත වෙච්ච, මෝහයෙන් මූඩභාවයට පත් වෙච්ච ජීවිත. ඒ යන පාරකවත් ඔයත් යන්න කැමති නැහැ. එයතුන්ගේ හුලඟක්වත් ඔයත් වදින්න කැමැත්තක් නැහැ. මෙන්න මේ ස්වභාවය මේ ධර්මයට හිතේසී භාවය නිසා අධර්මවාදී වැඩපිළිවෙලකට අපි කැමති නැහැ. ඒ වගේම තමයි අපට ඉහළින් නැත්තොත්. එයත්ෝ ධර්මකාමී නම් ශ්‍රද්ධා ශ්‍රුත ත්‍යාග හිත තුල පුරවගෙන නම් ඉන්නේ. එයත්ෝ වැසිඵල නියම කාලයට දෙනවා. ඒත් හැමදාම කියන්නේ දේවෝ වස්සසු කාලේන. සුදුසු කල්හි වැස්ස වලාහක නැත්තම් මේ පජ්ජුන්න කියන වැස්සට එහි ඇත්තෝ සුදුසු කල්හි වැසිඵල ලබා දේවා. සස්්‍ය භවභෝග හොඳට පෝෂණය වේවා, හොඳට දියුණු තියුණු වේවා. මෙන්න මේ ප්‍රාර්ථනාව තියෙනවා. එහෙනම් අපට ඉහළ ඉන්න පිරිසත් අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. අපට පහළ ඉන්න පිරිසත් අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. කන්දක් ලස්සන වෙන්නේ ඒ කන්දක කුරුල්ලෝ වනසතුන් වාසය කරද්දී. ඒ වගේම ඔයත් මේ ත්‍රිපිටකයේ බොහෝ කල් දැන් ශ්‍රවණය කරනවා. විවිධ මනෝභාවනීය ස්වාමීන් වහන්සේලා මේ බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ ඔයත්ගේ සවන මුල, දසවන් මුල මේ ධර්මය විවෘත කරනවා, හෙළිපෙහෙළි කරනවා, ගෙනහැර දක්වනවා. එතකොට හිමාලයේ වේවා, යම්ම තනක වේවා, සමන්ත කූට රාජයාගේ වේවා, පැත්තෝ ඒ පර්වතය තනි වෙලා කියලා අහලා නැහැ. ඒවට අධිග්‍රහිත දිව්‍යවරු ඉන්නවා. සුමන සමන් දිව්‍ය රාජයා සමන්ත කූට රාජයාගේ අධිග්‍රහිතයි. හිමාලයට අධිග්‍රහිත දේවතාවෝ වෙනම, ගංගාවලට අධිග්‍රහිත දේවතාවෝ වෙනම, ඒ වගේම හේමවත කියන පර්වතයේ අධිග්‍රහිත යක්ෂෝ වෙනම, සාතාගිර කියන පර්වතයට අධිග්‍රහිත යක්ෂෝ වෙනම, සූර්ය පිරිත හැවානං, චන්ද්‍ර පිරිත හැවානං, පැතදන සූර්ය මණ්ඩලයට අධිග්‍රහිත දේවතාවෝ ඉන්නවා. චන්ද්‍ර මණ්ඩලයට අධිග්‍රහිත දේවතාවෝ ඉන්නවා. ඒවත් එක්ක ලෙන්ගතෝ බැඳලා ගියා. මේ මාතෘකා කරපු ගාථාවේ තියෙන්නේ මේ සූර්ය දේව පුත්‍රයාව රාහු අසුරින්ද්‍රයා විසින් ග්‍රහණයකට අරගන්නවා. රාහු නැත්තම් මේ අසුරේන්ද්‍ර කියනවා දෙවියන්ට පහත් තත්ත්වයේ ඉන්න පිරිසක්. ඒගොල්ලෝ මේ දේවතා ධර්මත් එක්ක අධර්මයක් මුසු කරගත්තා. එනිසා මහමෙර පත්ලේ එත් වාසය කරන සමුද්‍රය ආශ්‍රය වේවා. පහාරාද සූත්‍රයේ එත් මහ මුහුදට ආදරය කරපු විදි ඔයත් අහලා ඇති. ඉතින් රාහු කියන මහා බල සම්පන්න අසුරේන්ද්‍රයා මේ සූර්ය මණ්ඩලයේ සෙල්ලමට අරගන්නවා. ඒ වෙලාවේ මේ සූර්ය මණ්ඩලයට අධිග්‍රහිත දෙවි දේවතාවෝ නැත්නම් දිව රාජයා ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙනවා. නමෝ තේ බුද්ධ වීරත්තෝ විප්පමුත්තෝසි සම්බදී. නැත්නම් දනුන් දෙනවා බුද්ධ වීරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සියලු සම්බාධක, කෙලෙස් සම්බාධක, රාග සම්බාධක, ද්වේෂ සම්බාධක, මෝහ සම්බාධක විප්පමුස්සනය කරන, ප්‍රතිබාහනය කරන, විදිර්වේටනය කරන, උගුළු ආහරින ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සම්බාධ පටිපන්නෝස්මින් තස්සමේ සරණම් බවාති. මට සම්බාධකයක් වෙලා, මට බාධාවක් වෙලා, මට විපතක් වෙලා, මට හිරිහැරයක් වෙලා, මට කරදරයක් වෙලා මම ඒ ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේව සරණ යනවා. මේ සරණ තුල තස්සමේ සරණම් භවාති විභාගතුන් වහන්සේ සරණය අපට පිහිටක් වේවා. ඒ වෙලාවේ ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ රාහු අසුරේන්ද්‍රයාට දැනුම් දෙනවා.
ඒ අසුරේන්ද්‍රය මේ සූර්ය දිව පුත්‍රයා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. රාහු සූර්යයන් පමුච්චස්සෝ බුද්ධාලෝකානුකම්පය. බුදුවරු මේ විශ්වයට මේ ලෝකයට අනුකම්පා කරනවා. ඒ අනුකම්පාව යටතේ සර්ව සාධාරණ ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබට දැනුම් දෙනවා. ඔය සූර්ය මණ්ඩලයේ සමග කරන සෙල්ලම අත්තරින්න. ඉතින් මේ අත්තරීම නැත්තම් මේ බුද්ධ වචනයත් එක්ක මේ තැනැත්තගේ නායකයා තමයි වේපචිත්ති. ඒ නායකයාට කියලා ගියේ මං ඍසි ලෙස මේ සූර්ය මණ්ඩලයත් එක්ක සෙල්ලම් කරන්නම්, ක්‍රීඩා කරන්නම්, ග්‍රහණයට ගන්නම්, හොඳ වැඩක් කරන්නම් කියලා. ඉතින් මේ ත්‍රිපිටකයේ සටහන් වෙලා තියෙනවා රාහු අසුරින්ද්‍රයාගේ එක ඇඟිල්ලක් චොදුම් 50ක් 51ක් විතර වගේ විශාලයි. 4800ක් විතර වගේ විශාල ප්‍රමාණයක උසයි. ඉතින් මේ වගේ විශාල ශරීර එයත් සන්තකේ තිබ්බා. ඒ වගේ මහා බලයකුත් තිබ්බා. සූර්යාව වහන්න ශක්තියක් තිබ්බා. හැබැයි වේවුල සංවේගයට පත් වෙලා ලොමු දැහැ අරන් වේපචිත්ත ළඟ ඉද්දැද්දී එතනත් අහන්න එදුණා. වේපචිත්ත අසුරේන්ද්‍ර අහන්න එදුණා. ඔබ දැන් ගියේ මේ සූර්ය මණ්ඩලයත් එක්ක සෙල්ලම් කරන්න නේද? ඊට පස්සේ මේ ප්‍රවෘත්තිය දැනුම් දෙනවා. බුද්ධ ගාථා බෙගීතෝ මේ නැත්තම් බුදුරජාණන් වහන්සේ ගාථාවක් කිව්වා සූර්ය මණ්ඩලය අත්තරින්න කියලා. සත්‍ය ධාමේ ඵලේ මුද්ධා අත්තරිය නැත්තම් මගේ හිස හත් කඩකට පැලෙනවා. ජීවන්තෝන සුඛං ලැබේ. ජීවත් වුණොත් මේ සැප ලැබෙන්නේ. ඒ නිසා මං අත්තරියා. දැන් ඔයත්ොන්ට මේ තුල සටහනක් එනවා ඇති මේ විශ්වය, මේ ලෝකයේ විසිතුර, මේ හැම තැනකම අපි විතරක් නෙවෙයි අපට ඉහළින් පිරිස් අධිග්‍රහිතව ඉන්නවා, අපට පහළින් පිරිස් අධිග්‍රහිතව ඉන්නවා. හැබැයි මේ පිරිස දවසක මේ වගේ ඉවත් වෙනවා. ඉවත් වෙන කාලයක් එනවා. ඒක බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ මේ තියෙන වස්තු දවසක ලෝක විනාශයත් එක්ක එක්කාසු වෙනවාමයි. ඊට මෙපිටින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පවත්වන්නේ සත්‍ය සූර්ය ගමන සූත්‍රය තුල. මහණෙනි, මේ ප්‍රථම සූර්ය මණ්ඩලය නැත්නම් අපට එක සූර්ය මණ්ඩලයයි උදා වෙලා තියෙන්නේ. මේ සූර්ය මණ්ඩලයේ ස්වභාවය වෙනස් වෙලා විශේෂ වීම සමග මේ සූර්ය මණ්ඩලයේ ත්‍රිවුර වෙනවා, බල සම්පන්න වෙනවා, මහා නරක විදිහට මේ ලෝකෙට එක්කාසු වෙනවා. ඇත්ත හිතලා බලන්න. අධික මන්ත්‍රාධානය ගැන සාකච්ඡා කරද්දී අනාගත කාලේ ඇත්ත හිතනවද අපට මේ ආනාපාන සති භාවනාව වඩන්න පුළුවන් කියලා? දැනටත් ඔය ඇත්තොන්ට මේ ආස්වාස ප්‍රාස්වාසයන් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. නගරයක යද්දී ඔය ඇත්තෝ මේ නහයට මුකේට ලේන්සුවක් ගැට ගහගෙන යන මෝටර් සයිකල් වල යද්දී ආස්වාසයන් ප්‍රාස්වාසයන් රිසි ලෙස කරගන්න බෑ. ඉතින් අනාගතේ අපිට ටැංකියකුත් බැඳගන්න වේවි පිටේ. දැන් හැම කෙනෙක්ගේම අතේ ඔය ජංගම දුරකථනයේ තියෙනා වගේ ඔක්සිජන් ටැංකියකුත් පිටේ තියෙවි. එදාට අපට මේ සතර සතිපට්ඨානයේ තුල එන ආනාපාන සති භාවනාව වඩා ගන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ පරිසරය වෙනස් වෙන්න හේතුව ඒවට අධිග්‍රහිත හැමදෙනාම එතනින් ඉවත් වෙනවා. එතකොට මේ විශ්වයට ඇති වටිනකම මොකද්ද? පර්වත වලට අධිග්‍රහිත දෙවි දේවතාවෝ පර්වත වලට සමුදෙනවා. ඒ වගේම සූර්ය මණ්ඩලයට අධිග්‍රහිත දේවතාවෝ, චන්ද්‍ර මණ්ඩලයට අධිග්‍රහිත දේවතාවෝ මේ හැමදෙනාම ඒ තැන් වලින් ඉවත් වෙනවා.
මෙන්න මෙහෙම ඉවත් වෙන කාලයක් එනවා. හැමදෙනාම සූර්ය මණ්ඩලයේ ආලෝකයක් මෙනෙහි කරගෙන ධාන පදවගෙන මේ මහ පොළොව තනි කරලා පාතම බඹතල දෙකකුත් තත්තරලා ඉහළ බඹතලයකට යනවා. හැබැයි යන්නේ නැති පිරිසක් ඉන්නවා. ඒ යන්නේ නැති පිරිස කවුද? අම්මා මරපු අයත් එදාට ඒ බඹතලයට යනවා. තාත්තා මරපු අයත් යනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටියෙන් බැඳී ගියපු නීත මිත්‍යා දෘෂ්ටියට එක්කාස වෙච්ච පිරිස යන්නේ නැහැ පින්වතුනි. එය වෙනම ලෝකයක පැහැෙනවා. එහෙනම් මේ පීතෘ ඝාතකයට වඩා පංචානන්තර පාප කර්මයෙන්ගේ මාතෘ ඝාතකයට වඩා මහා භයානකයි මිත්‍යා දෘෂ්ටියක් එක්කාස වීම. දැන් ඔයත්තුන්ට භයානක අවදී උදා වෙලා තියෙන සද්ධර්ම ප්‍රතිරූපක ධනේපේ මේ පරමාර්ථයෙන් සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඍසි ලෙස බින්දනය කරලා සින්දනය කරලා ඡේදනය කරලා තර්කයෙන් වචනයෙන් මේ වචන මට සෙලට වචන අස්වන්න පුළුවන්. තාක්ෂණයේ දිනුනොයි කවුඩු හඬ වුණත් කපුටෙක්ගේ හඬක් වුණත් මිහිරට හදන්න දැන් තාක්ෂණයේ තියෙනවා. ඒ තුල ඔයත්තුන්ගේ මිනුන් දණ්ඩ ගෝසප්පමානෝ ගෝසප්පසාදෝ ගෝසාව ප්‍රමාණ කරගෙන එක්කාස් වෙලා තියෙනවා. රූපප්පමානෝ රූපප්පසන්නෝ රූපේ ප්‍රමාණ කරගෙන එක්කාස් වෙලා තියෙනවා. කෙසේ නමුත් පින්වතුනි මෙහිම මේ ලස්සන සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සත්ත සුරෝජ්ජමන සූත්‍රය. ඒ සූත්‍රයේ දැනුම් දෙනවා අපි හැමදෙනාම දවසක මේ මහ පොළොව විසිතුරු කරන්නේ පණුවෝ ගැඩවිල් පස් දාලා ඒ වගේම තවත් සතුන් එක්කහස වෙලා ගහකොළ වැඩි ඒ මහා පෘථුවියේ තියෙන රසය ගස් ලැබු ගෙඩියක් කරා අපට දෙනවා. මහා පෘථිවියේ තියෙන සුවඳ පිච්ච මලක් කරා අපට ලැබලා දෙනවා. මහා පෘථිවියේ තියෙන විසිතුර අපි අද විඳ ගන්න විට පින්තුනි මේ හැමදේම ඉවත් වුණාම මේක නිකම් බොල් පොළොවක් පමණයි. නිකම් බොල් අහසක් පමණයි. පැත්ත මෙනෙහි කරලා බලන්න. එහෙව් ලෝකයක් අනාගතේ එනවා. අනිත්‍යයි. කලකිරෙන්න ඕන. අත්තරින්න ඕන. අද විසිතුරෙන් ඇලී ගැලී මේ බිම මගේ, මේ මහ පොළොව මගේ, මේවා මගේ කියලා පරිහරණය කරාට කවුරුත් නැහැ. හැමදෙනාම මේ මහ පොළොව දාලා වනාන්තර අත්හැරලා සතර පායන් අත්හැරලා අවීචයත් අත්හැරලා නීති මිත්‍යා දෘෂ්ටිකය එක්කාසු කරගත්ත පිරිස වෙනම වෙනසක් වලක උප්පත්ති ලාභේ සිදු කරලා සියලු ප්‍රාණීන් මේ විශ්වයෙන් ඉහළ තලයක උප්පත්ති ලාභේ සිදු කරගන්නවා බඹතල දෙකට ඉහළින්. ඉතින් මේක අනිත්‍යතාවය ගැන එක්කාසු කරමින්මයි සාන්තනායක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුන්නේ. මෙන්න මේ ස්වභාවය තුල පින්තුනි තථාගතයන්න් වහන්සේ දේශනා කරනවා මහණෙනි දෙවන සූර්ය මණ්ඩලයක් හට ගන්නවා. පින්තුනි බලන්න අපි මේ චූටි ඇස් දෙකකින් මේ ලෝකේ දකින්නේ. පැත්තොන්ගේ ඇස් මහා විශාල නේ. ඒ ඇස ප්‍රසාද ජනක කළු ඉන්ද්‍රියාව ඊටත් පුංචි. ඔලින්ද ඇටයක මදට ඇටයක ප්‍රමාණය. එහෙව් ප්‍රමාණයකින් ඔයත් අර කන්ද ඇතු ගල උසයි කියලා දකිනවා. එහෙම නැත්නම් මහා සමුද්‍රයේ ගැඹුරුයි කියලා දකිනවා. ඒ දකින බරසාර වස්තු දවසක මෙන්න මේ විනාශත්වයට එක්කාස වෙනවා නම් බම්බයක් විතර තියෙන ඔය ඇඟේ විනාශත්වය මොකද්ද? මේ භූමියේ විනාශ වෙනා නැත්නම් මේ කල්ප විනාශත්වය
සතර මහා භූතෙන්ගෙන් සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ කල්පයේ විනාශත්වයට පත් වෙනවා. ඒ කල්පයේ විනාශත්වයට පත් වෙන ස්වභාවයත් ඔයත්තුන්ගේ සතර මහා ධාතුන්ගේ හැදිච්ච ඔය ආත්ම භාවයේ විනාශත්වයට පත් වෙන ස්වභාවයත් එකින් එකට ගලපන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒව කාගේවත් බුද්ධියකින් ගලපන්න අවශ්‍ය නැහැ. තමන්ම විවේකීව කොහොමද ඒක මෙතෙන්ද සැසඳෙන්නේ? තේජෝ ධාතුව කොහොමද මගේ ඇඟේ ක්‍රියාත්මක වෙන්නේ? ඔයත්තුන්ගේ දවසක මරණය සිද්ධ වෙනවා ආශිවිසෝපම සූත්‍රයේ තුල දේශනා කරන්න දුන මහණෙනි. සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. එක සර්පේ දෂ්ට කරොත් එතනත්ත කුණු වෙලා මැරෙනවා. අනිත් සර්පයා දෂ්ට කළොතින් එතනත්ත පිච්චිලා මැරෙනවා. වේලිලා කුණු වෙලා මැරෙනවා කියලා කියන්නේ කුද්ධියේ වැදියාව. ඔය වගේ ලෙඩ හැදිලා මිය යාම. වේලිලා මැරෙනවා කියන්නේ ක්ෂය රෝගේ ඔන්න වගේ ලෙඩ හැදී මිය යාම. තවත් සර්පෙක් ඉන්නවා. ඒ සර්පයා දෂ්ට කරොත් කෑලි කෑලි වලට කැල්ල මැරෙනවා. ඔය හැප්පිලා. තවත් සර්පෙක් ඉන්නවා. ඒ සර්පයා දෂ්ට කළොතින් එක්කෙනා දරදඬු වෙලා මල මුත්‍ර දෙක වැහිලා දර කඩක් වගේ ඇඟම ගල් ගහිලා මැරෙනවා. ඉතින් මේ ආසි විසෝපම නැත්තම් සර්පයන්ගේ විසෝපමා කරලා දේශනා කරපු මේ සූත්‍රයේ දේශනා කරේ ආපෝ ධාතුව එක සර්පෙක් විදියට, තේජෝ ධාතුව තවත් සර්පෙක් විදියට, වායෝ ධාතුව තවත් සර්පෙක් විදියට, පඨවි ධාතුව තවත් සර්පෙක් විදියට. එහෙමනම් ඔය සර්පව 4 දෙනාගෙන් එක්කෙනෙක් දවසක අපට දෂ්ට කරනවා. ඒ දෂ්ට කරපාම අපි මැරෙනවා. වායෝ ධාතුව කිපිච්ච දවසට අතපය දිගාරින්න බැරුව මල මූත්‍ර පිට වෙන්නේ නැතුව ආස්වාස ප්‍රාස්වාස හිර කරලා අපි මැරෙනවා. අපි මැරෙනවා. පඨවි ධාතුව කිපිච්ච දවසට මේ ඇඟ කෑලි කෑලි වලට කැඩලා මැරෙනවා. තේජෝ ධාතුව කිපිච්ච දවසට වේලිලා මැරෙනවා. ඉතින් මේ ක්‍රම 4න් තොර වෙච්ච ක්‍රමයක් ඔයත්ොන්ට මරණයට එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දවසක 100ක් වර්ෂයක් වේවා හිට වැඩි වර්ෂයක් වේවා ගෙවද්දී ඒ ගෙවීම තුළ මරණයටපත් වෙන්නේ මෙහෙමමයි. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අද සමහර වෙලාවට ඔයත්ොන් කෙස් රොදක් හොලවන්න හොලඟක් නැහැ. එහෙම නැති වුණාට තථාගතයන්න් වහන්සේ දේශනා කරනවා මහණෙනි දවසක ඒ වාතය කැළඹෙනවා. කැළඹිච්ච දවසට මේ මහා පර්වත උපුටන් යනවා. මේ විශාල ගස් ගලවගෙන යනවා. ගෙවල් පෙරලගෙන යනවා. එහෙමත් ඒ වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. අද කෙස් රොදක් හොලවන්න එන්නේ නැති වායෝ ධාතුව තව දවසක මේ ගස් සම්බරගෙන පර්වත ගලවගෙන උපුටගෙන යනවලු. ඒ වගේම ඔයත්තුන්ගේ දිව ගෙලෙන්න පිපාසයි. සමහර වෙලාවට මේ මැදිරිය තුල ඔයත්තු සීතල නිසා තොලකට වේලිලා ඇති. එහු ජලය නැතුව ඉන්න ඔයත්තුන්ට ගෝ කුරේක පිරෙන ප්‍රමාණය මහ පොළොවේ ජලය නැති වුණාට දවසක මේ ආපෝ ධාතුව ඔයත්තු යට කරගෙන යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මෙහෙම කාලය එනවා. සුනාමි එහෙම මෙනෙහි කරලා බලන්න. ඒ නිසා මේ ධාතු නිහඬව නිශ්චලව තියෙන තාක්කල් ඔයත් අභිනන්දනය කරනවා. ඔයත් සතුටින් පිළිගන්නවා. හැබැයි ටිකක් වෙනස් වුණොත් ඒ වෙනස් වීමේ ප්‍රතිවිපාක තුන් හිතා ගන්න බෑ. ඔයත් ඇඟේ ධාතු වෙනස් වුණාම මොන බෙහෙත් අකුලක් බොනවද සමාන් කරගන්න? මොන පරිස්සමන්ද? ඉතින් පිංගුතුනි මේ දෙවන සූර්ය මණ්ඩලයේ පායනවා සමග සත්තු කිසිම කෙනෙක් නැහැ මේ පෘථිවියේ. ඇත්තටම ලස්සන උනේ මේ හැමදෙනාගේම වාසස්ථානයක් වෙච්ච නිසා. මෛත්‍රිය, කරුණාව, සෙනෙහවන්තකම, ලෙන්ගතුකම එක්කාසෙ වෙච්ච නිසා. ඒක ත්‍රිසංගත සතුන්ටත් අයිතිනේ. ත්‍රිසංගත සතුන් පව එක තැනකදී සංග්‍රහපතක සටහන් වෙලා තියෙනවා. ඒ වහුව අම්මා තමන්ගේ පැටියට
කිරි දෙනවා. ඒ පැටියා මවට පස්ස හරවලා බුරුලේ රිසි ලෙස කිරි බොනවා. මව තමාගේ වහු පැටියාව දෙවෙන් නාවනවා. මේ වෙලාවේ මේ සතාගේ මාතෘ සෙනෙහවන්තකම උතුරා තමන්ගේ දරුවා කෙරෙහි මහා පුදුම සෙනෙහවන්තකමක් තියෙනවා. ඒ සතාට බෙඩි තියෙනවා. හැබැයි අර සතාගේ සෙනෙහවන්තකමේ දරුවට තිබ්බ සෙනෙහවන්තකම නිසා සියමල ඇටයක් හිස මත වැදුනා වගේ ඒ මූණිස්සම විසි වෙලා පැත්තකට ගිහිල්ලා කියලා සටහන් වෙලා තියෙන මේ මෛත්‍රී ආනිසංස. එතකොට මේ විශ්වයේ විසිතුරු වෙන්නේ, මේ විශ්වයේ ලස්සන වෙන්නේ ගුණදහම් නිසා. හැංගිච්ච ගොඩාක් පිරිස සීලාදී ගුණදහම් වල ඉන්නවා. එහෙම නැති පිරිස තමයි ඔය එළියට බැලලා කෑ ගහගෙන ඉන්නේ. ඒ සිල්වතුන් ගුණෝතුන් නොවන කට්ටිය තමයි අපට මේ සමාජයේ මාධ්‍ය තුල උනත් පේන්න තියෙන්නේ. ඒ උනට ඒ පේන ඔක්කොම එකම මෝනු 50ක් ඇටත් වගේ තමයි ඔක්කොම හැසිරෙන්නේ. ඒ නිසා මේ රටම අධර්මවාදී නේ. එවැනි ගුණබර උතුමෝ නිහඬයි නිශ්චලයි. ඒ නිශ්චලතාවය නිසා මේ මහ පොළොව ලස්සනයි. එක තැනකදී ඉරිසිවරේ මහා වනාන්තරයේ වාසය කරනවා. රජුරෝ දඩයම් පිනිස ඒ වනාන්තරයේ අභ්‍යන්තරයේ සැරිසරද්දී මේ ඉරිසිතුමා දකිනවා. විමසීමක් කරනවා කොහොමද දැන් මේ රටවැසි ජනයා හොඳින් ඉන්නවද, රජු හොඳින් ඉන්නවද කියලා ඉරිසිවරයාගෙන් අහනවා. ඔයත් අහනවනේ, පේන අහනවනේ. කොහොමද දන්නේ අපේ ගෙවල් පැත්තේ තොරතුරු කියලා සාත්‍තර කියන තැන තිබ්බොත් අහනවා. ඉතින් මේ ඉරිසිවරයා ඉද්දදී හිතුවා මෙයාට එහෙම ඥාන එහෙම ඇති. ඒ නිසා මම සාත්‍රයක් අහන්න ඕන කියලා. ඒ ළඟ ගහක් තියෙනවා. ඉතින් මේ ඉරිසිවරයා දැනුම් දෙනවා මෙන්න මේ ගහේ කොළයක් කඩලා හපන්න කියලා. කොළයක් කඩලා හපනවා මොන රසයෙන් යුක්තද කියලා අහද්දී දැනුම් දෙනවා ඉරිසිතුමනි මේක මිහිරි රසයකින් යුක්තයි. එහෙනම් රජුරෝ සීලවන්තයි, රටවැසියොත් හොඳ ධර්මකාමී. ඉතින් මේක අහගෙන අර සාත්‍රයක් අහන්න ගියේ. හැබැයි සාත්‍රය කිව්වේ මහ පොළොවේ සිද්ධාන්තත් එක්ක ස්වභාවික පරිසරයෙන් තමයි ඒ ශාස්ත්‍රය කිව්වේ. නැවත ගිහිල්ලා මේ රජුරෝ අධර්මවාදී විදිහට බදුබර එක්කාසු කරගෙන ජීවත් වුණා. ඊට පස්සේ නැවත අර ඉරිසිවරයා වර්ෂ අවුරුදු ගණනාවකට පස්සේ සම්මුඛ වෙලා අහනවා කොහොමද ස්වාමීනි රටේ රටවැසියෝ රජුරෝ ඒත් කියනවා අර ගහේ පත්‍රයක් කාලා බලන්න. එදා අමිහිරි රස තමයි මේ පත්‍රයේ තිබ්බේ. දැනුම් ස්වාමීනි මේ රහ මිහිරි නෑ, අමිහිරි. එහෙනම් රජුරෝ අධර්මිෂ්ඨයි. පින්වතුනි මෙන්න පරිසරයේ බලපෑම. මේ විශ්වයේ හැමදාම සිල්ලුතුන් නිසා ගුණෝතුන් නිසා සුභර වෙනවා, මටසලිට වෙනවා, ලස්සන වෙනවා. ඒ හැම දිනාම ඉවත් වුණොතින් මේ මහ පොළොව පාලනයෙන් ගිලිහෙනවා, සූර්ය මණ්ඩලයේ පාලනයෙන් ගිලිහෙනවා, ග්‍රහ තාරකා පාලනයෙන් ගිලිහෙනවා, සතර බ්‍රහ්ම විහාර එක්කාස වෙන්නේ නැති වෙලා යනවා. එතකොට තමයි අර දෙවන සූර්ය මණ්ඩලයේ උදාව සිද්ධ වෙන්නේ. එතකොට මේ මහ පොළොවේ කිසි කෙනෙක් නැහැ. ඒකින් එක බුදුරජාණන් වහන්සේ දැනුම් දෙන මහණෙනි ඒ දෙවන සූර්ය මණ්ඩලයේ පෑවීමත් සමග ගංගා යමුනා අචරවතී සරබූ මහී මේ සේලු ගංගාව සුදු වැලි නගිනවා, හිඳනවා කියනවා. මන්දාකිනි විලෙන් සිව් දිසාවට දොරටු 4කින් ඒ විලෙන් බැහැර වෙන ජලය තමයි තුන් පැත්තකින් මිනිස් වාසයෙන් තොරව මහා සමුද්‍රයට එක්කාසු වෙද්දී එක පැත්තක් වැක්කිරෙනවා. ඒ මහ පොළොවට වැදිලා අහසට විසි වෙනවා. ඒ අහසට විසි වෙද්දී ඔයත් අහලා ඇති අහස් ගංගාව කියලා එකක්.
ඒ අහසේ කිලෝමීටර් ගණනාවක් ගමන් කරනවා. එතනින් පස්සේ අහසෙන් මහ පොළොවට ගමන් කරනවා. මහ පොළොව අභ්‍යන්තරයෙන් යටින් ගමන් කරනවා. මහී ගංගා කියලා ඔයත් ඔයාලා ඇති මහ පොළොවේ නැත්තම් මේ යට ගමන් කරන ගංගාව. ඉතින් ඒක නැවත කොටස් 5කින් පස් පොලකින් එළියට එනවා. ඒ තමයි ගංගා යමුනා මේ විදිහට බෙදලා යන ඒවා දීර්ඝ විස්තර. පින්තුනේ මෙන්න මේ ජලය සම්පාදනය කරන මහා විල් පවා හිඳනවලු. සියලු හරිතයෝ අතුරුදහන් වෙනවා, කොළ පාට නැති වෙලා යනවා. මෙන්න මෙහෙම කාලයක් එනවා. අහන්නේ කලකිරෙන්නම සුදුසුයි. මේ බඹයක් පමණ ආත්ම භාවය ගැන කවර කතාද? අත්තරින්නම සුදුසුයි. එකින් එක ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දැනුම් දෙනවා මේ කලකිරීම පිණිස. ඒ වගේම නැවත ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දැනුම් දෙනවා මහණෙනි මේ පරිසරයේ තුල මේ විශ්වයේ මේ මහ පොළොව තුල තුන්වන සූර්ය මණ්ඩලය පායනවා. බලන්න පින්තුනි ගංගක දෙවන ඉර පායද්දී මහා ගංගාවල සුදු වැලි නගිද්දි මේ පුංචි වැව් මොනව කරන්නද? ඒවා ඉක්මනට මිහිඳලා යනවා. ඉතින් මේ තුන්වන සූර්ය මණ්ඩලයේ පෑවීමත් සමග බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර මහා විල් හිමාලයේ තියෙන මහා විල් පංච මහා විල් ඒ සියලුම විල් ආයේ හට නොගන්න විදියට සුදු වැලි නගමින් හිඳනවා කියනවා. මහණනි අත්තරින්න, මහණනි කලකිරෙන්න. එවැනි විශාල වපසරි තියෙන එවැනි විශාල ಜಾති වෙනස් වෙනවා නම් අපේ ඇඟේ තියෙන මේ වතුර ටික හිඳනවා කියන එක ඒ වගේන කවර කතාවද? ඊට පස්සේ නැවත ත්‍රිලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණනි හතරවන සූර්ය මණ්ඩලය උදා වෙනවා. ඒ හතරවන සූර්ය මණ්ඩලය උදා වීමත් සමග සියලු සමස්ත පෘථිවිය මත තියෙන ජලය අතුරුදහන් වෙනවා. මහා සමුද්‍රයත් හිඳෙන්න ගන්නවා. මහා සමුද්‍රය දුන් 84000ක් ගැඹුරුයි. එහෙම කාලයක් එනවලු. එහෙම යුගයක් එනවලු. අත්තරින්නලු, කලකිරෙන්නලු. විරාගයේ පිනිස, නිරෝධයේ පිනිස උත්සාහවන්ත වෙන්නලු. මේ බඹයක ආත්ම භාවය අඩි 6ක 5 මාරක ඇඟ මේවත් එක්ක ගලපන්නලු. ඒ විදිහට ගලපද්දී අපිට අපේ ආත්මය රසවත් කරගන්න පුළුවන්. අපට විස જાති තියෙන බඹසරට මාගම විසයිලු. ධානයේට සද්දේ විසයිලු. ඉතින් මේ එකින් එක විස જાති ඉන්ද්‍රිය ධමනයේට විහිළු සින්දු විසයිලු. විස මරලා අපි ගුණයන්ට එක්කාසු කරන්න මේ කාරණා මෙනෙහි කරන්න ඕන. ඒ පස්වන සූර්ය මණ්ඩලයේ එක්කාසු වීමත් සමග මහා සමුද්‍රයේ ජලය යොදුන් 100 ගණන් හිදෙනවා. යොදුන් දහස් ගණන් හිදෙනවා. යොදුන් දසදහස් ගණන් හිදෙනවා. අද කුච්චරවත් වැහැලා ගලනවා. හැබැයි ගලන සියලුම ජලය මේ මහා පෘථිවියෙන් පස්වන සූර්ය මණ්ඩලයෙන් ඉවත් වෙලාම යනවා. හරි පුදුමයි පින්වතුනි. අපට මේ පස් වගේම පේන ප්‍රමාණයක් නේ ජලය. මහා පෘථිවි සිතේම අරගෙන බැලුවොත් මහා ද්වීප 5යි තියෙන්නේ. නැත්නම් මේ මහ පොළොව මහ මෝදෙන් තනින් තන පලින් පල පොඩ්ඩක් ඉස්සලා තියෙනවා. අනිත් හැම තැනම තියෙන ජලය. ඒ ජලයේ යොදුන් ගණන්, යොදුන් දහස් ගණන්, යොදුන් දසදහස් ගණන් හිඳි යනවා. කොච්චර හිඳනවද කියලා කිව්වොත් එහෙම අවසානයේ තල්ගස් 7ක උසට, 6ක උසට, 5ක 7ක 5ක 4ක 3ක 2ක 1ක මේ මහා ගම්මාන වගේ නැව් ගමන් කරන මහා විශාල සම්බැරේන
ගමන් කරන යොදුන් 500 ගණන් විශාල තිමිය තිමංගලාදී මහා මාළුන් වාසය කරන මහා සමුද්‍රය මේ වගේ අහේනියකට පත් වෙනවා. ජලය නැති වෙනවා. සූත්‍රවල සටහන් වෙලා තියෙන මහණෙනි මහා සමුද්‍රයට කොච්චර ජලය ගියත් පිරෙන්නේ නැහැ. පිරෙන්නේ. කොච්චර පෑවත් මහමුද හිඳෙන්නේ නැහැ. ඒ මේ එක සූර්යයක්ගේ නැත්තම් මේ ස්වභාවය. ඉතින් දැන් මේ වෙද්දි මණිමේ කලාව නැහැ මහමුදේ. මහේ කාන්තාව මහ පොළොවේ නැහැ. ඒ සියලු විල් පොකුණු අධිග්‍රහිත දෙවි දේවතාවෝ නැහැ. කිසිම ප්‍රාණියෙක් නැහැ. අප්‍රාණික අධිග්‍රහිත නොවන මේ පරිසරය ඔහේ නිකාම්ම කාගේවත් ඇල්මක් බැල්මක් නැතුව කාගේවත් පාලනයක් නැතුව ගලාගෙන යනවා. ඒ ගලාගෙන යන ස්වභාවයේ මේ මහා සමුද්‍රයේ පුජ්‍යලෝ 7 දෙනෙක්ගේ 6 දෙනෙක්ගේ 5 දෙනෙක්ගේ 4 දෙනෙක්ගේ 3 දෙනෙක්ගේ දෙන්නෙක්ගේ එක්කෙනෙක්ගේ ස්වභාවයට හිඳෙනවා. එක්කෙනෙක් පසක තැබේවා. ගෙලමත්ත තනමත්ත ඉනමත්ත ධනමත්ත දක්වාම මේ මහමෝද හිඳෙනවා. අවසානයේ මේ පිටපල්ල දක්වාම හරියට සරත් කාලේ මහ වැස්සක ගව කුරවල අජ කුරවල එළු කුරවල වතුර ස්වල්පයක් රැඳිලා තියනවා වගේ චුට්ටි චුට්ට වතුර තියනවලු. ඒකත් හිඳෙනවා. මහණෙනි කලකිරෙන්නමයි අත්තරින්නමයි අවශ්‍ය කියලා මේ හැමතැනකදීම ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුනා. මේක ප්‍රබන්ධයක් නෙවෙයි. මේක ගොතප එකක් නෙවෙයි. මේ සූත්‍රයේ අවසානයේ සාමන් දිට්ඨං සාමා විදිතං බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම්ම දැකලා මම්ම අවබෝධ කරගෙනයි දේශනා කරන්නේ. මේක ශ්‍රද්ධාවන්ත කෙනෙක් පමණයි විශ්වාස කරන්නේ, පිළිගන්නේ, අදහන්නේ. කෙනෙක්ට හිතා ගන්න බෑ කියනවා මෙහිම ಜಾති මේ ලෝකේ වෙනවද කියලා. වෙනවා පින්වතුනි. වැත්ත සුනාමියක් වෙනකන් හිතුවේ නෑ. මේ සුනාමියකට කෝච්චි පෙට්ටි උස්සලා පොලේ ගහන්න පුළුවන් කියලා. හැබැයි බුදු පිළිම විතර බේරන්නත් පුළුවන් කියලා. මේක තමයි ස්වභාවය. මේක තමයි ඇත්ත. ඉතින් පින්වතුනි මේ 6 වෙනි සූර්ය මණ්ඩලයේ පායද්දී මේ මහ පොළොව දුම් දානවා කියනවා. හාත්පසින් දුමනවා. විශේෂයෙන් දුමනවා. අතිශයින්ම දුමනවා. හරියට කුම්භකාර කෙනෙක් වලං පෝරුණුවකට එව නැත්තම් ගඩොල් පෝරුණුවකට පළමුව ගින්දර දාද්දි ඒ පළවෙනි ගින්දරෙන් ගඩොල් අස්සෙන් වලං අස්සෙන් දුම් රොටු මතුවෙනවා වගේ මේ මහා පෘථුවිය දුම් දානවා කියලා හාත්පසින් දුමනවා විශේෂයෙන් දුමනවා කියනවා. හිතලා බලන්න පින්තුනි අපි ඔප්පු තිරප්පු හදාගත්ත අපි එන කොටාගත්ත අපි ඉන්නකින් අඟලක් හරි අල්ලන්න උත්සාහවන්ත වෙන මගේ කියලා ගත්ත ඔය මහ පොළොව දෙස චුට්ටක් ඔයත් බලන්න. අනේ මේ මහ පොළොවට එහෙමත් අසරණ භාවයක් එනවලු. එහෙමත් කාලයක් එනවලු. දුන් දදා තියෙද්දී තලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දැනුම් දෙනවා මහණෙනි 7 වෙනි සූර්ය මණ්ඩලය උදා වෙනවා. මහණෙනි පුදුමයි. මේ 7 වෙනි සූර්ය මණ්ඩලය උදාවත් සමග මේ මහා පෘථිවිය ගිනි ගන්නවා කියනවා. ඒ ගින්දර වාතයෙන් ඔසවනවා. යොසවගෙන යද්දී යොදුන් 1,68,000ක් කුස මහා මේරු පර්වතයේ විශාල ගල් කුට්ටි ගිනි ගන්නවා කියනවා. යොදුන් ගණන් විශාල පර්වත කූටාගාර ගිනි අරගෙන බිමට වැටෙද්දි බිමට නොවැටීම අළු වෙලා යනවා. ළඟම පාතම තියෙන බඹතලයේ ඉඳලා මේ මැදිරිය හා සමාන විශාල නැත්තම් ඇතුගල වගේ විශාල ගලක් අත්තරියොත් එම
මහ පොළොවට එන්න මාංශ 4ක් යනවලු. ඒ තරම් උසක තමයි පාතම බඹතලයේ තියෙන්නේ. හිතලා බලන්න. විශාල කළු ගලක් අත්තරිද්දි ඒකේ එන්න මාංශ 4ක් ගත වෙනවා නම් මහ පොළොවට කොච්චර උසකද පාතම බඹතලයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැනුම් දෙනවා මහණෙනි මේ පෘථිවියේ නැගෙන ගින්න ඉහළට එසවිලා පාතම බඹතල දෙකකුත් ගිනි ගන්නවා. හිතා ගන්න බෑ පින්වතුනි. මේ තේජෝ ධාතුව එච්චරට භයානකද? මේ පඨවි ධාතුවේ එච්චර ගිනි ගන්න ගතියක්, ඇවිලෙන ගතියක් තියනවාද? වායෝ ධාතුවට එච්චර උසට යමක් ඔසවන්න පුළුවන්ද? මෙන්න මේ ධාතුව ඔයතුන් ඇඟේ තියෙන ධාතු. ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු. ඒ ධාතුන්ගේ විසම වීම. එනව සමතත්වයේ තියෙනකන් ඔයතුන් ගුණධර්ම පුරා ගන්න පුළුවන්. ඕක පොඩ්ඩක් වෙනස් වුණොත් එහෙම එක්ක අතක් කපන්න වෙනවා. එක්ක කකුලක් කපන්න වෙනවා. එක්ක ඇහැක් අයින් කරන්න වෙනවා. එක්ක කනක් ඇහෙන්නේ නැහැ. කොහේ හරි කෑල්ලක් ගලවන්න ඔපරේෂන් කරන්න යන ඒ අද එදා නම් ඔය මුකුත් නැතුව මැරිලාම යනවා. එංගතුනි මෙහෙම ස්වභාවයක් අනාගතේ එනවා. ඒකින් එක බුදුරජාණන් වහන්සේ දේශනා කරා හරියට අබ තෙලක් තල තෙලක් ගිනි ගනිද්දී අලු ටිකක් දැලි ටිකක් ඉතුරු වෙන්නේ නැහැ වගේ මේ මහා පෘථිවිය ගිනි ගන්නවා. අලු ටිකක් දැලි ටිකක් නැහැ. හරි පුදුමයි. එතකොට අපිට මේ අත ගෑවෙන මේ ලස්සන ගංගා පර්වත ඔය තදයයි සම්මත හැමදේම අලු ටිකක් දැලි ටිකක් හිතරි නොවන විදිහට වෙනස් වෙනවා නම් කලකිරෙන්න ඕනේ නැද්ද? ඉතින් මෙන්න මෙහෙම අනාගත කාලයක් මේ කල්පේ විනාශත්වයේදී සිද්ධ වෙන බව ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණා. ඔය ඇත්තෝ කම්පාවටපත් වෙන්න අවශ්‍ය නැහැ. ඔය ඇත්තෝ මොනවද කරන්න ඕනේ? ඔය ඇත්තෝ කරන්න ඕන දේ එක තැනකදී එක්කාසු කරනවා. ඒ තමයි ඇදහිය යුතු වචන ඇති මහා විශේෂ අමාත්‍යවරු කුළුපග අමාත්‍යවරු 4 දෙනෙක් ඉන්නවා. එක අමාත්‍යවරයෙක් කියනවා අනේ ස්වාමීනි කොසල් මහ රජුරවන්ට කියන්නේ අන්න උතුරු පැත්තෙන් විශාල කළු ගලක් පෙරලි එනවා. ඔක්කොම චප්ප කරගෙන යට කරගෙන ඊට පස්සේ දකුණට දුවන්න යනවා. දකුණෙනුත් ඇවිල්ලා කියනවා මේ පැත්තට දුවලා වැඩක් නැහැ. මෙහෙම පෙරලි හැම දිනාම යට කරගෙන එනවා. ඊට පස්සේ අනිත් පැත්තට දුවන්න යනවා. බටහිරට. එතනනොත් පණිවිඩය එනවා. නැගෙනහිරට දුවන්න යනවා. ඒ 4 පැත්තෙන්ම පණිවිඩය ආවට පස්සේ එයා මැද ඉඳගෙන අඬන්න ඕනද? එයාට තියෙන ඉක්මනටම සීලයක පිළිටන්න. ඉක්මනටම ගුණධම් වල පට ගාලා ඉක්මනටම ගුණධම් වල එක්කාසු වෙන්න. එයින්තර මොනවද කරන්න ඕනේ? මේ ලෝකයට මෙහෙම එකක් එනවා කියලා දන්නවා නම් ඔය ඇත්ත ඉක්මනටම කරන්න ඕනේ මොනවද? අනාගතේ අපට ආනාපාන සති භාවනාව කරන්න බෑ කියලා අපි දැන් දැනගත්තොත් අපි මොනවද කරන්න ඕනේ? ඒවා ඔය ඇත්තම හෘද සාක්ෂියෙන් විවේකීව අහලා බලන්න. ඒ සඳහා මේ ධර්ම දේශනාව මේ හැමදෙනාටම ධර්ම ශක්තියක්, ජීව ශක්තියක්, ජීව බලයක්ම වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ඉතේසේ ප්‍රාර්ථනාවෙන් අද දවසේ මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ එච්.එම්. විමලාවතී මෞතුමිය, එච්.එම්. කුමාරිහාමි ඇතුළු පවුලේ හැමදෙනා පාලම් මුල්ල මහව. ඉතින් මේ හැමදෙනාගේම විශේෂ අරමුණක් තිබෙනවා. එච්.එම්. පලිඟුමැණිකේ මෑණියන් මිය පරලොව ගිහිල්ලා මාස 3ක් සම්පූර්ණ වෙනවා. එච්.එම්. පුංචි බණ්ඩා පියාණන්ට, එච්.එම්. අබේරත්න සොහොයුරාට, වගේම අපවත් වදාළ අති පූජනීය ගෞරවනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ
ඇතුළු පූජනීය මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සෙත් ප්‍රාර්ථනාව ධර්ම දේශනා කරපු අපට පවුලේ සහෝදර සහෝදරයන්ට සහභාගී වූ සියලුම දෙනාට එවැගේම බෞද්ධ නාලිකාවේ වත්මන් සභාපතිත්වයේ දරන බරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේට බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ ඔයත් නමින් මිය ගිය එච්.එන්. පළඟුමැණිකේ මෞතුමිය ඇතුළු සියලු ඥාති මිත්‍ර බන්දු සමාගමට බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයන්න් වහන්සේගේ අනන්ත ඥාන සීල තේජානුභාව බලයෙන් මේ හැම පිනක්ම සේවා පෙනේවා දකීවා දක පැමිණ මේ පින් අනුමෝදන් වෙලා සැපෙන් සැපයට පත් වේවා කියන අදහසින් කවුරුත් දෙවියන්ට ඥාතීන් දෙකටම පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ දුක්ඛා පමුච්ඡතු. මේ හැමදෙනාටම අපි ආශිර්වාද කරනවා රත්නත්‍රේ සතසෝවිස ගුණානුභාව බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා තබන පෙරකට පාසා ඉති ආරක්ෂාව සෙත සාන්තිය සැලසේවා සෙත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.